නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හැම දිනාටම පින්බර උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදීත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් විදක් අනුශාසනා කරලා ඔබට ධර්මයෙන් ජීවිතයට පිහිටක් පිළිසරණක් සලසා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, අපි හැමදෙනාම උත්සාහ කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අර්ථවත් මනුස්ස ජීවිතයක්, වටිනා මනුස්ස ජීවිතයක්, ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් බවට පත් කරගන්න. අපි ඒ සඳහා නොයෙක් දේවල් කරනවා. අපේ ජීවිතයට අර්ථයක් උපදවලා දෙන්න අපි ඉගෙන ගන්නවා. ඊළඟට අපි රැකිරක්ෂා හොයනවා. රැකිරක්ෂා කරලා අපි මිල මුදල් හරි හම්බ කරනවා. ජීවිතයට අර්ථයක් සලසලා දෙන්න. ඒ වගේම අපි ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, වස්තු සම්භාරය අපි එකතු කරනවා. ඒතකොට මේවා ලං කර ගැනීමෙන්, එකතු කර ගැනීමෙන්, රැස් කර ගැනීමෙන්, වර්ධනය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ලද මේ මනුස්ස ජීවිතයට අර්ථයක් සලසලා දෙන්න. ඒක එක පැත්තකින් වැරදි නැහැ. නමුත් සැබෑම මනුස්ස ජීවිතයේ අර්ථය සැලසීම කියලා කියන්නේ ඒ විදිහේ භෞතික සම්පත් ටිකක් සංවර්ධනය කර ගැනීමම නෙවෙයි. මොකද සමාජ සම්මතයේ පවතින අදහස තමයි කෙනෙක් ඒ විදිහට දැනුගත්කම් වලින්, වස්තු සම්භාරයෙන් ආඩ්‍ය වුණාට පස්සේ එයා ජීවිතේ පූර්ණ කරගත්තාය, එයා ජීවිතේ ජයගත්තාය කියන කාරණය ප්‍රකාශ කිරීම. ඒ එක් පැතිකඩක් පමණයි. පින්වතුනි, මේ අපි ලද මනුස්ස ජීවිතය සැබෑම අර්ථවත් ජීවිතයක් බවට පත් වෙන්න නම් එයාගේ ජීවිතයට ප්‍රඥාව නැමැති ධනය එකතු වෙන්න ඕනේ. මේ ප්‍රඥාව නැමැති ධනය කියලා කියන්නේ යම්කිසි කෙනෙකුගේ ජීවිතයක වටිනාම වස්තුවක්. ප්‍රඥාව තියෙන කෙනෙකුගේ ජීවිතය තුළ සංවර්ධනය වූ පැතිකඩවල් තුනක් තියෙනවා. එකක් තමයි මානසික චර්යාව. අනිත් එක තමයි වාචසික චර්යාව. අනිත් එක තමයි කායික චර්යාව. මේ මානසික, වාචසික, කායික චර්යාවේ සුද්ධත්වයේ මත යම්කිසි කෙනෙක් දියුණු වෙනවා නම් අන්න එයා තුළ ප්‍රඥාව කියන කාරණේ තියෙනවා. ධනය තිබුණත් නැතත්, උගත්කම් තිබුණත් නැතත් මේ ප්‍රඥා ඇස යම්කිසි කෙනෙක් පහළ කරගෙන තියෙනවා නම් සැබෑවටම එයා ජීවිතේ ජයගත්ත කෙනෙක්. මේ මනුස්ස ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරගත්ත කෙනෙක්. එයා සැබෑවටම මනුස්ස ජීවිතයට අර්ථයක් නෙලාගත්ත කෙනෙක්. පින්වතුනි, මානසික සුචරිතවත් භාවය කියලා කියන්නේ අපේ මනසින් සිද්ධ වෙන වැරදි ප්‍රධාන වශයෙන් කාරණා තුනක් තියෙනවා. විෂම ලෝභය, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. යම්කිසි කෙනෙක් මෙන්න මේ මානසික දුෂ්චරිත වලින් මිදලා මානසික සුචරිතවත් භාවයට පත් වෙනවද, අන්න එයා ප්‍රඥාවන්ත කෙනෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක්, ජීවිතයට අර්ථයක් සලසගත්ත කෙනෙක්. ඊළඟට පින්වතුනි, වාචසික සුචරිතවත් භාවය. යම්කිසි කෙනෙක් වචනයෙන් සිද්ධ වෙන වැරදි හතරකින් වළකිනවා නම් බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම, මෙන්න මේ වැරදි වලින් වැළකීලා සත්‍යවාදී කෙනෙක් බවට පත් වෙනවා නම් අන්න එයා ශ්‍රේෂ්ඨ කෙනෙක්. එයා ජීවිතයට සැබෑම අර්ථයක් සලසගත්ත කෙනෙක්. එයා මේ මනුස්ස ජීවිතයේ උතුම් ස්වභාවයට පත් වෙච්ච කෙනෙක්. ඒ වගේම කායික වශයෙන් වැරදි තුනකින් යම්කිසි කෙනෙක් වළකිනවා නම් ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාම මිත්‍යාවෙන්, තවත් මේකට එකතු විය යුතුයි මත්පැන් මත්ද්‍රව්‍ය පරිහරණය කිරීමෙන් වැළකීමෙන්. මේ කියපු කායික චර්යාවන් සුද්ධ කරගෙන, නිවැරදි කරගෙන, ඒ දුෂ්චරිත වළකගෙන යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් එයා ප්‍රඥාව පහළ කරගත්ත කෙනෙක්. අන්න එයා සැබෑවටම ජීවිතයට අර්ථය සලසගත්ත කෙනෙක්, ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ නිසා පින්වතුනි, සමාජය තුළ කතාබහ වෙන සම්මත අර්ථයෙන් මේ භෞතික ලෝකයේ
අගයන් දක්වලා යම් කෙනෙක් ජීවිතයේ ජයගත්තාය, ජීවිතයට අර්ථයක් සලසා දුන්නාය, ජීවිතයේ උසස් තත්ත්වයට පත් කරගත්තාය කියන කාරණය තුල අඩුපාඩුකමක් තියෙනවා. සැබෑවටම කෙනෙකු අර්ථවත් භාවයට පත් වෙන්න නම් එයාගේ ජීවිතයට මෙන්න මේ ප්‍රඥා ඇස පහළ වෙලා තියෙන්න ඕනේ. ඒතර කායික සුචරිතවත් භාවය, වාචසික සුචරිතවත් භාවය, මානසික සුචරිතවත් භාවය තුල තමයි කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. පින්වතුනි, යම්කිසි කෙනෙක් මේ ත්‍රිවිධ සුචරිතය ඇති කර ගන්නවා නම් එයා තුල නිකම්ම ඇති වෙන්නේ සිල්වත්කම. සිල්වත්කම යම්කිසි කෙනෙක් තුල ඇති වෙච්ච ගමන් එයාගේ මානසික ඒකාග්‍රතාවය ඇති වෙනවා. හිත සංසුන් වෙනවා, හිත නිවෙනවා. හිතට විශාල අස්සසිල්ලක්, ගතටත් විශාල අස්සසිල්ලක් ඇති වෙනවා. දැන් අපේ හිතට ලොකු බරක් තියෙන්නේ. අපේ ගතට ලොකු බරක් තියෙන්නේ. හිතට සැනසුමක් නැහැ. හැම වෙලෙම හිතේ අකුසලයන් පිරීලා අපිට නිමක් නැති බරගතියක් හිතට ඇති වෙන නොයෙක් කෙලෙස් ධර්ම නිසා. මේ හිතට නොයෙක් ආකාරයේ කෙලෙස් ධර්ම ඇතුල් වෙන්න හේතුව තමයි සිල්වත්කමක් නැතිකම. සිල්වත්කම නැති වෙන්න හේතුව තමයි මේ ත්‍රිවිධ සුචරිතවත් භාවයක් නැතිකම. ඒ නිසා පින්වතුනි, අපි හැමෝම කැමති බොහොම සතුටෙන්, සන්තෝෂයෙන්, සනසුමින් නිවීමෙන් ජීවත් වෙන්න. ඉතින් මේ උදෑසන ඔබට අපි අනුශාසනා කරන ධර්මතාවය තමයි ඔබ සතුටෙන්, සන්තෝෂයෙන්, සනසුමින්, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න නම් මුළු ජීවිතේ පුරාවටම ඔබේ කායික සුචරිතවත් භාවය ඇති කරගන්න, වාචසික සුචරිතවත් භාවය ඇති කරගන්න, මානසික සුචරිතවත් භාවය ඇති කරගන්න. මේ ත්‍රිවිධ සුචරිතය යම්කිසි කෙනෙක් තුළ පිහිටන්නේ, වැඩෙන්නේ එයා පින්වතුනි නුවණින් යුතුව කල්පනා කරලා මේ තමන්ගේ ඉන්ද්‍රියයන් පරිහරණය කරොත්, තමන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය 6 යම්කිසි කෙනෙක් බාහිර ආරම්මණයන් සමග බොහෝම සිහිනුවණින් යුතුව ගනුදෙනු කළොත්, සිහිනුවණින් යුතුව ක්‍රියාත්මක කළොත් අන්න එයා තුළ කායික, වාචසික, මානසික සුචරිතවත් භාවය ඇති වෙනවා. ගොඩාක් දුරට අපි ඇහෙන් පෙනෙන දේ සම්බන්ධයෙන් සිහිය නුවණක් කියන කාරණය ඇතිවන වේ සිද්ධ කරන්නේ. කනෙන් ඇහෙන ශබ්දය ඉදිරියේ අපි සිහිය නුවණින් තොරව තමයි ඒ කටයුතු කරන්නේ. නාසයෙන් ලබන ගඳ සුවඳ ඉදිරියේ, දිවෙන් ලබන රසය ඉදිරියේ අපිට තියෙන්නේ අසිහියක්, අනුවණකමක්. ඒ නිසා අපි ඒ ආරම්මණයන් ඉදිරියේ මුලාවටපත් වෙලා අපි කයත් වරද්ද ගන්නවා, වචනයත් වරද්ද ගන්නවා, හිතත් වරද්ද ගන්නවා. ඒ නිසා හරිය වැදගත් වෙනවා අපි ජීවත් වෙන රටාව තුළ අපේ චර්යාවන් පවත්වන හැම මොහොතකම ඔබ ජීවත් වෙනකොට ඔබට නිතරම සිද්ධ වෙනවා මේ ඇස් දෙකෙන් දේවල් බලන්න, කන් දෙකෙන් දේවල් අහන්න, නාසයෙන් දේවල් විඳින්න, දිවෙන් දේවල් විඳින්න, ශරීරයෙන් දේවල් ස්පර්ශ ලබන්න. මෙන්න මේ ගන්න ආරම්මණයන් ඔබට පුළුවන් නම් සිහියෙන් නුවණින් යුතුව ගන්න. කවදාවත් ඔබේ හිත නරක වෙන්නේ නැහැ. කවදාවත් ඔබේ වචනේ නරක වෙන්නේ නැහැ. කවදාවත් ඔබේ කායික චර්යාව වැරදි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම මොහොතකම කරන ක්‍රියාව සතිපට්ඨානයෙන් යුතුව. ඒ කියන්නේ සිහිය පිහිටවාගෙන කරන්න කියලා. ඉතින් ඒ නිසා අපිට අපේ ජීවිතේ යම්කිසි දුකකටපත් වෙන්න, ශෝකයකටපත් වෙන්න, කනගාටුවකටපත් වෙන්න සිද්ධ වුණා නම් ඒ සිද්ධ වුණේ අප විසින්ම කරගත්ත දෙයක් මිසක බාහිර දෙයක ප්‍රශ්නයක් නිසා නෙවෙයි. අපේ මේ කායික, වාචසික, මානසික මේ සුචරිතවත් භාවයේ බිඳිච්ච තැන තමයි අපේ ජීවිතේට දුක, ශෝකේ, කනගාටුව, පසුතැවිල්ල, ਸੰతాපය මේ කියන දුක්ඛිත කාරණා ටික එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දවසක් ආරම්භ කරනකොට උදෑසන සිට අපිට මේ මුළු දවස පුරාම හිත ක්‍රියාත්මක කරන්න වෙනවා. වචනය ක්‍රියාත්මක කරන්න වෙනවා. අපේ කය ක්‍රියාත්මක කරන්න වෙනවා. මේ හැම මොහොතකම අපි සිහිය පිහිටවාගෙන ඒ කටයුතු කරනවා නම්, ඒ කියන්නේ මම දැන් හිතෙන් හිතන්නේ මොකක්ද? ඒ වගේම අපි මම දැන් ප්‍රකාශ කරන වචනය කොයි වගේ දෙයක්ද?
මං කායික වශයෙන් කරන ක්‍රියාව කොයි වගේ දෙයක්ද කියලා අපි හැම මොහොතකම සිහියෙන් යුතුව කරනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරපු දේ තමයි මොනවා හරි දෙයක් හිතෙන් හිතනකොට හිතන්න කියනවා මං මේ හිතන්න යන දේ මට වැදගත් වෙන දෙයක්ද අනුන්ට වැදගත් වෙන දෙයක්ද ඒ වගේම මටත් අනුන්ටත් කියන දෙගොල්ලටම වටිනා දෙයක්ද වැදගත් දෙයක්ද කියලා හිතන්න කියනවා. ඒ වගේම හිතන වෙලාවෙත් එහෙම හිතන්න කියනවා මම මේ හිතන දෙය මට වැදගත් වෙයිද අනුන්ට වැදගත් වෙයිද මටත් අනුන්ටත් කියන මේ දෙගොල්ලටම මම මේ හිතන දේ වැදගත් වෙයිද අර්ථවත් වෙයිද යහපත් වෙයිද කියලා හිතන්න කියනවා. හිතුවට පස්සෙත් ඒ සිතුවිල්ල ගැන මෙනෙහි කරන්න කියනවා. මං ඒ වෙලාවේ හිතපු එක මට වැදගත් වුණාද අනිත් අයට වැදගත් වුණාද මටත් අනිත් අයටත් කියන මේ දෙගොල්ලටම වැදගත් වුණාද අන්න එහෙම දෙයක් නම් හිතුවට කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ගොඩාක් දුරට පිංතුනි අපි මොනවා හරි දෙයක් පිළිබඳව හිතනකොට හිත මෙහෙවනකොට අපි එච්චර වගකීමකින් යුතුව නෙවෙයි සැලකිල්ලකින් යුතුව නෙවෙයි අපි ඒ දේ හිතන්නේ. ඒ නිසා අපි හිතන දේ ගොඩක් දුරට වැරදෙනවා. හිතන වෙලාවෙත් වැරදෙනවා. හිතුවට පස්සෙත් වැරදෙනවා. අපි ගොඩාක් දුරට සමහර දේවල් හිතලා පශ්චාත්තාපයටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධම්මපදයේදී මොනවා හරි දෙයක් හිතලා ඔබට පස්සේදී පසුතැවිලි වෙන්න වෙනවා නම් ඒබඳු දේවල් පිළිබඳව කවදාවත් හිතන්න එපා කියනවා. මොනවා හරි දෙයක් පිළිබඳව හිතලා ඒ පිළිබඳව ඔබට සන්තෝෂයක් සතුටක් ඇති කරගන්න පුළුවන් නම් ඒබඳු දේවල් හිතුවට කමක් නැහැ කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපි ප්‍රකාශ කරන වචනය සම්බන්ධයෙන් යමක් අපි ප්‍රකාශ කරන්න කලින් දැන් ඔබට ගෙදර ජීවත් වෙනකොට ස්වාමියා එක්ක දරුවෝ එක්ක ඒ වගේම අසල්වාසීන් එක්ක පාරතොටේ රැකිරක්ෂාව කරන තැන පාසල පන්සල මේ වගේ ඔබට ඔබේ ජීවිතේ ගත කරන හැම මොහොතකම හැම ස්ථානයකම ඔබට සිද්ධ වෙනවා වචන ප්‍රකාශ කරන්න. අනිත් අයත් එක්ක sannivedanaya වෙන්නේ වචනයත් එක්ක. මේ වචන ප්‍රකාශ කරන්න කලින් තමන්ගේ කටින් වචනයක් එළියට එන්න කලින් හිතන්න කියනවා බුදුහාමුදුරුවෝ මම මේ ප්‍රකාශ කරන්න යන වචනය මට වැදගත් වෙයිද අනිත් අයට වැදගත් වෙයිද මටත් අනිත් අයටත් කියන මේ දෙගොල්ලටම වැදගත් වෙයිද කියලා හිතන්න කියනවා. ඒ වගේ මේ වචනයක් ප්‍රකාශ කරන වෙලාවේදී හිතන්න කියනවා අපිට මම මේ කතා කරන වචන මට වැදගත් වෙයිද අනිත් අයට වැදගත් වෙයිද මටත් අනිත් අයටත් දෙගොල්ලටම වැදගත් වෙයිද ඊළඟට වචනයක් කිව්වට පස්සෙත් හිතන්න කියනවා මම මේ වෙලාවේ ප්‍රකාශ කරපු වචනේ කතා කරපු දෙය මට වැදගත් වුණාද අනිත් අයට වැදගත් වුණාද මටත් අනිත් අයටත් කියන මේ දෙගොල්ලටම වැදගත් වුණාද කියලා හිතන්න කියනවා. ගොඩක් දුරට පින්වතුනි අපි යමක් ප්‍රකාශ කරනකොට සිහියෙන් නුවණින් තොරව කරන නිසා අපි දන්නේ නැහැ අපේ කටින් මොනව පිට වුණාද කියලා. අපි ගොඩාක් දුරට වචනයක් ප්‍රකාශ කරලා ඒක බැහැරට ගියාට පස්සේදී පසුතැවිලි වෙනවා. අනේ මං ඒ කියපු දේ වැරදි නේද? ඒ ස්වාමියාට කතා කරපු විදිහ වැරදි නේද? ඒ බිරිඳට කතා කරපු විදිහ වැරදි නේද? ඒ දරුවන්ට කතා කරපු විදිහ, දෙමව්පියන්ට කතා කරපු විදිහ, අසල්වාසීන්ට කතා කරපු විදිහ, අහවල් යාළුවට මිත්‍රයට කතා කරපු විදිහ වැරදි නේද? අපි ගොඩක් දුරට අස්සයා ගියාට පස්සේ තමයි ස්ථාලේ වහන්නේ. අපි පසුතැවෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එබඳු දේවල් කවදාවත් කියන්න එපා කියනවා. තමන් පස්සේදී පසුතැවෙන කාරණයකට හේතු වෙන දෙයක් ප්‍රකාශ කරනවා නම් ප්‍රකාශ වෙනවා නම් කවදාවත් එහෙම දෙයක් කරන්න එපා කියනවා. තමන් ප්‍රකාශ කරපු වචනේ සම්බන්ධයෙන් ඔබට සතුටක් සන්තෝෂයක් සනසුමක් නම් පස්සේදී තියෙන්නේ එබඳු දේවල් කතා බහ කරාට කමක් නැහැ. පින්වතුනි සමහර වචන අපි ප්‍රකාශ කරාට පස්සේ අපිටත් හරි සන්තෝෂයක් තියෙන්නේ. ඒ කතා කරන වචන අහන කෙනා තුලත් යම් අර්ථයක් ධර්මයක් නම් සිද්ධ වෙන්නේ. එයා සතුටෙන් සන්තෝෂයෙන් වාසය කරනවා නම් අපිට ඒ පිළිබඳව පුදුමාකාර සම්තෘප්තියක් තියෙනවා. අපි මේ ප්‍රකාශ කරපු වචනේ නිසා තමනුත් සැනසුණා අනුනුත් සැනසුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන අපිට හැම මොහොතකම සත්‍ය වචන ප්‍රකාශ කරන්න. දැන් ඔබ බොරුවක් කියනවා නම් කේලමක් කියනවා නම් හිස් වචන කියනවා නම් පරුස වචන කියනවා නම් හොඳට බලන්න. ඔබට ඒ පිළිබඳව තියෙන්නේ සනසුමක් නෙවෙයි පසුතැවිල්ල. අස්ස සිල්ලක් නෙවෙයි අනස්ස සිල්ලක් ඔබට තියෙන්නේ. අස්ස සිල්ලෙන් තොර බවක්.
ඒ නිසා අපි අපේ ජීවිතයේ සතුටින් සන්තෝෂයෙන් සැනසීමෙන් පවත්වා ගන්න නම් මේ මූලික චර්යා රටාව අපි නිවැරදි කරගන්න ඕනේ. අපි ගොඩාක් දුරට ජීවිතයේ සතුට සන්තෝෂය සැනසීම කියන දේ හොයන්නේ මේ බාහිර වස්තුන්ගෙන්. ඇත්තටම බාහිර වස්තුවකින් අපිට සතුට සන්තෝෂය සැනසීම අපේක්ෂා කරන්න බෑ. ඒ සතුට සන්තෝෂය සැනසීම නිවීම කියන එක පවතින්නේ තමාගේ අභ්‍යන්තර සුද්ධත්වයේ මත. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ වගේම අපේ කායික ක්‍රියාව සිද්ධ කරනකොට ඔබ කයෙන් යම් කිසි වැඩක් කරනකොට කරන්න කලින් හිතන්න කියනවා මම මේ කරන්න යන වැඩය ක්‍රියාව මට වැදගත් වේද? අනිත් අයට වැදගත් වේද? මටත් අනිත් අයටත් කියන මේ දෙගොල්ලටම මේක වැදගත් වේද? එබඳු දෙයක් නම් කරන්න කියනවා. ඒ වගේම කායිකව ඔබ යම් කිසි ක්‍රියාවක් කරන වෙලාවෙත් හිතන්න කියනවා මම මේ කරමින් ඉන්න කටයුත්ත මට වැදගත් වේද? අනිත් අයට වැදගත් වේද? මටත් අනිත් අයටත් දෙගොල්ලටම මේක වැදගත් වේද කියලා හිතන්න කියනවා. කායික වශයෙන් යම් ක්‍රියාවක් කරාට පස්සෙත් අපිට හිතන්න කියනවා මං ඒ වෙලාවේ කරපු කායික ක්‍රියාව මට වැදගත් වුණාද? අනිත් අයට වැදගත් වුණාද? මටත් අනිත් අයටත් කියන මේ දෙගොල්ලටම වැදගත් වුණාද කියලා හිතන්න කියනවා. Tamanට සතුටු වෙන්න පුළුවන් නම් සන්තෝෂයක් ප්‍රීතියක් ඇති වෙනවා නම් සනසුමක් ඇති වෙනවා නම් Taman කරපු කායික ක්‍රියාව සම්බන්ධයෙන් ඒ බඳු දේවල් කරාට කමක් නැහැ කියනවා. හැබැයි Taman දුකටපත් වෙනවා නම් Taman කරපු දේ සම්බන්ධයෙන් ඒ බඳු දේවල් කවදාවත් කරන්න එපා කියනවා. ගොඩක් දුරට පින්වතුනි අසිහිය ඇති තැනක අනුවණකම ඇති තැනක අපි කය වෙහෙසවලා යම් ක්‍රියාවක් කරනවද ඒ පිළිබඳව අපිට තියෙන පශ්චාත්තාවයක්මයි කනගාටුවක්මයි දුකක්මයි. ඒ නිසා අපි කායිකව ක්‍රියාවක් කරන්න බොහොම හොඳ සිහියක් හොඳ නුවණක් පිහිටුවා ගන්න ඕනේ. සති සම්පජඤ්ඤය. මේ සිහිය නුවණ එකතු වෙච්ච තැන තමයි අපේ කායික ක්‍රියාව නිවැරදි වෙන්නේ, සුචරිතවත් වෙන්නේ, සුද්ධ වෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ බුදුදහමේ මූලය බුදුරජාණන් වහන්සේගෙන් එක අවස්ථාවක ශ්‍රාවකෙක් අහනවා මේ බුදුදහමේ නිවන් දැකීම පිණිස මුලින්ම කරන්න ඕනේ මොකක්ද කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මුල සුද්ධ කරගන්න කියලා. එතකොට අහනවා මුල සුද්ධ කරගන්නවා කියලා කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මානසික සුචරිතවත් භාවය, වාචික සුචරිතවත් භාවය, කායික සුචරිතවත් භාවය තමයි මේ බුදුදහමේ නිවන් දැකීම පිණිස මුල සුද්ධ කරගන්නවා කියලා කියන්නේ. ඒ නිසා අපිට මේ ජීවිතය සනසුමින් ජීවත් වෙන්න වගේම සසර ජීවිතයේ දුගතියකට නොවැටි. දැන් ඔබ දන්නවා කවදාවත් සතර අපාගත බවට පත් වෙන්නේ නැහැ මේ ත්‍රිවිධ චර්යාවන් සුද්ධ කරගත්ත කෙනෙක්. එයාට සුගතියක්මයි උපදින්නේ. එහෙනම් එයාට මෙලව ජීවිතයක් සැනසුමක්, පරලොව ජීවිතයක් සැනසුමක්, ඒ නිවන පිණිසත් ඒක පදනම බවට පත් වෙනවා. ඒ නිසා අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ පින්වතුනි බොහොම දුර්ලභ දෙයක්. ඒ වගේම පුංචි කාලයක් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අපිට මුණ ගැහෙන යාළු මිත්‍රයෝ, අපිට මුණ ගැහෙන ඥාති හිත මිත්‍රාදීන් මේ පරිසරයත් එක්ක අපි ගනුදෙනු කරනකොට අපිට නිතරම සිද්ධ වෙනවා හිතන්න, අපිට නිතරම සිද්ධ වෙනවා කතා කරන්න, අපිට නිතරම සිද්ධ වෙනවා කය වෙහෙසවන්න. එතකොට මේ ත්‍රිවිධ චර්යාවන් කියලා කියන්නේ අපේ ජීවිතය. අපේ ජීවිතයේ මේ ත්‍රිවිධ චර්යාවන් සිදු නොවන අවස්ථාවක් නැහැ. ඒ නිසා ජීවත් වීමම කියලා කියන්නේ මේ ත්‍රිවිධ චර්යාවන්. එනං ඒ ජීවත් වීමේදී අපි හොයන සතුට සනසුම සන්තෝෂයේ නිවීම ලබා ගන්න නම් අපි මේ ත්‍රිවිධ චර්යාවන් සුද්ධ කරගන්න ඕනේ. නිවැරදි කරගන්න ඕනේ. අර්ථවත් කරගන්න ඕනේ. සුභවාදී කරගන්න ඕනේ. ඒ නිසා ඔබට අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අර්ථවත් මනුස්ස ජීවිතයක්, උසස් මනුස්ස ජීවිතයක්, ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් බවට පත් කරගන්න. ඔබ ජීවත් වෙන රටාව දූ දරුවෝ එක්ක වෙන්න පුළුවන්, ස්වාමියා එක්ක වෙන්න පුළුවන්, රැකිරක්ෂා කරන ආයතනය වෙන්න පුළුවන්, වෙලහෙළඳාම් කරන තැන වෙන්න පුළුවන්. ඔබට බලන්න කී දෙනෙක් සම්මුඛ වෙනවද? ඒ සම්මුඛ වෙන අය පිළිබඳව ඔබට කීයක් නම් කතා කරන්න වෙනවද වචන වශයෙන්? ඒ අය සම්බන්ධයෙන් ඔබට කීයක් නම් කායික වශයෙන් ක්‍රියාත්මක කරන්න වෙනවද? කය වෙහෙසන්න වෙනවද?
ඒ වගේම ඒ අය වෙනුවෙන් ඔබට කොච්චර දේවල් හිතන්න වෙනවද? ඊළඟට ඔබ පරිහරණය කරන බඩු භාණ්ඩ සම්බන්ධයෙන් ඔබට හිතන්න වෙනවා. ඔබට ඒ දේවල් සම්බන්ධයෙන් කතා කරන්න වෙනවා. ඔබට සමහරට ඒ දේවල් වෙනුවෙන් ඔබේ කය වෙහෙසවන්න වෙනවා. ඒතකොට මේ ජීවිතේ පුරාවටම ඔබේ හරියට වැඩපලක් වගේ හිත, කය, වචනය නිතරම ක්‍රියාත්මකයි. එහෙනම් ඔබට සනසුම සතුට සන්තෝෂය ලබන්න නම් මේ වැඩපල නිවැරදි කරගන්න ඕනේ. මේ ක්‍රියාදාමයන් ටික සුද්ධ කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඔබට හැම මොහොතකම සිහියක් නුවණක් කියන කාරණේ අවශ්‍යයි. ඒ සිහිය නුවණ එකතු වෙච්ච තැන තමයි ඔබට යෝනිසෝ මනසිකාරය කියන කුසලතාවය ඇති වෙන්නේ. නුවණින් මෙනෙහි කිරීම. ඒ යෝනිසෝ මනසිකාරය දියුණු වෙනකොට ඔබ තුල දියුණු වෙන්නේ ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතය ඔබ තුල දියුණු වෙනකොට ඔබ තුල දියුණු වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් ටික සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට ඔබ තුල ඇති වෙන්නේ සිල්වත්කම. බලන්න ඔබේ ජීවිතයේ සිසිල් භාවයටපත් වෙනවා, සැනසුමටපත් වෙනවා. එනිසා අපි සෙත් පතන ආශිර්වාද කරනවා. මේ උතුම් දහම් පණිවිඩය ඔබේ ජීවිතයට මේ හිමිදිරියේ ගලපගෙන ඔබ මෙතෙන් සිට ඔබේ ක්‍රියාත්මක කරන මානසික චර්යාව, කායික චර්යාව, වාචික චර්යාව නිවැරදි කරගෙන ශ්‍රේෂ්ඨත්වයට, උතුම් භාවයට, අර්ථවත් මනුෂ්‍ය ජීවිතයකටපත් වෙන්න ඔබට වාසනාව උදා වේවා කියලා ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.